ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ අතැත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම අනුරුද්ධ රත්නායක. මම තිලිනී නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලෝක කුසලාන්‍ය පාවා දුන් ප්‍රකාශය ගැන මහින්දානන්දගෙන් පොලිසියට වාර්තාවක්. මට ලැබුණ සහ මා සතුව තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි 31 අභ්‍යාචනාධිකරණය දින නියම කරයි. පාස්කු ප්‍රහාරයට පෙර දින සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ගුවන්තොටුපළට ගිය හැටි. පාටලීට සහ අස්මඩලට අධිචෝදනා ගොනු කරන බව නීතිපති දැනුම් දෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයේ පමාව ගැන මැතිවරණ කොමිසම කනස්සල්ලෙන්. වරෙන්තු ලැබ පොලිසිය මගහරිමින් සිටි සහරාන් හෂිම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට උපකාර කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් යයි හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂිය තුලින් යලිත් වරක් තහවුරු කරනු ලැබුවා. ඒ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද එම පුවත අසත්‍ය බවට රිෆ්කාන් බදියුදීන් යොමු කළ ලිපියක් ජනාධිපති කොමිසම යලි සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී 2017 වසරේ මාර්තු මස කාත්තන්කුඩිහි ඇති වූ ගැටුමකින් පසු වරෙන්තු ලැබ සිටි සහරාන් හෂීම්ට ඉන්දියාවට පලා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් උපකාර කළ බව හිටපු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරයා පෙරේදා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළා. කෙසේ වෙතත් ඒ පිළිබඳ විකාශය කළ ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමින් රිෆ්කාන් බදියුදීන් ජනාධිපති කොමිසමට ඊයේ පස්වරුවේ ලිපියක් යොමු කර තිබුණා. එම ලිපිය මගින් රිෆ්කාන් බදියුදීන් සඳහන් කර තිබුණේ තම සහෝදර රියාජ් බදියුදීන් මේ වන විට අත්අඩංගුවේ පසු වුවද තමන් කිසිදු දිනක සහරාන් හෂීම් මුණ නොගැසුණු බවයි. එම ලිපිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සහරාන් හෂීම්ට ඉන්දියාවට පලා යාමට රිෆ්කාන් බදියුදීන් උපකාර කළ බවට ඉතා පැහැදිලි බුද්ධි තොරතුරු ලැබුණේ යයි සාක්ෂි ලබා දුන් හිටපු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරයා ඊයේ දෙවන දිනටත් කොමිසමට අවධාරණය කළා. අදාළ තැනැත්තා එවක උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බවද සාක්ෂිකරු පැවසුවා. එමෙන්ම තමන් මේ සම්බන්ධයෙන් 2019 මාර්තු 22 වනදා එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුම්වත් කළ බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මේ අතර ඉකුත් වසරේ පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් මොහොමඩ් ඉබ්‍රහීම් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර්. රවීන්ද්‍ර මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් යෝසුෆ් ඉබ්‍රහීම්ගේ පුතෙකු වන මෙම සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා ක්ලෝසියස් නම් ආයතනයක් හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය පැවති සමයේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක මෙම බෝම්බකරු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු වී එම ගැටලුව නිරාකරණය කරගෙන ඇති බවද සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණ කළා. ඔහු අනාවරණ කළේ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ ප්‍රමාණාත්මක ක්‍රමවේදයක් පවතින අවස්ථාවක අනෙකුත් ආයතන සඳහා 0.5% අබලි ද්‍රව්‍ය නිකුත් කරමින් මෙම ආයතනයට පමණක් 2017 වර්ෂයේදී 17% ප්‍රමාණයක් සහ 2018 වර්ෂයේදී 35% ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ් තඹ ව්‍යාපාරයෙන් ඉපයූ රුපියල් කෝටි 4.5 මුදලක් ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇති බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිණුමෙන් ඉකුත් වර්ෂයේ අප්‍රේල් 10 වන දින අවසන් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවයි. මේ අතර සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඩ්ගේ මෙතෙක් නොදුටු ක්‍රියාකාරකම් වලට අදාළ CCTV දර්ශන පෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා. බෝම්බකරු ප්‍රහාරයට පෙර දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ස්ථාන රැසකට ගොස් ඇති බව එම දර්ශන වලින් අනාවරණ වනවා. ඒ පිළිබඳ සවිස්තර වාර්තාව අද සවස 6:55 හිරු මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.
2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී තරග පාවාදීම සම්බන්ධයෙන් එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු 24කින් යුත් පිටු 6කින් සමන්විත වාර්තාවක් විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් වෙත අද උදෑසන ලබා දුන්නා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ නාවලපිටිය කාර්යාලයට විමර්ශන කණ්ඩායම පැමිණි අවස්ථාවේදී දවසේ පුවත 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සිදුව ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු හෙළි කළේ ගෙවුණු බ්‍රහස්පතින්දා හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් 2011 ලෝක කුසලාන තරගාවලිය අපිට ජයග්‍රහණය කරන්න තිබුණු තරගාවලියක් අපි පරාජයට පත් කරගත්තයි කියන මතේ මම ඉන්නවා. මේක තරග පාවාදීමක් වෙන්න පුළුවන්. ඒක මුදලට පාවාදීමක් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය තොරතුරු තියෙනවා. මෙම ආందోලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විවිධ පාර්ශව කියා සිටියේ තරග පාවාදීමට අදාළව සාක්ෂි හෙළිදරව් කරන ලෙසයි. ඒ අතරතුර වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරු මහතාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එය අනුව අද උදෑසන විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයට පැමිණියා. පැය 3කට ආසන්න කාලයක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් පිටව ගියා. ඉන් අනතුරුව නාවලපිටිය කාර්යාලයේදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් සඳහන් කර සිටියේ 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් කරුණු 24කින් යුතු පිටු 6කින් සමන්විත වාර්තාවක් මෙහිදී පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායම වෙත තමන් ලබා දුන් බවයි. මට ලැබුණ සහ මා සතුව තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිල්ල අද පිටු 6ක්. ඒ වගේම මේකට අවශ්‍ය කරන ලේඛන 8ක් අද මම මේ විමර්ශන ඒකකයට ලබා දුන්නා. මේ ප්‍රකාශය මෑත කාලයේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරයන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවන ලද ලිපිය මේකේ තියෙනවා අපට පේනවා strictly private and confidential. මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා. ICC එකේ ඇන්ටි කරප්ෂන් එකේ ප්‍රධානියා හැටියට ඉන්න ඇලෙක්ස් මාෂල් කියන මහත්මයා තමයි මේ පැමිණිල්ල කරන්නේ. මෙතුමා කියනවා ලෝකේ ටෙස්ට් ක්‍රීඩා තරග කරන රටවල් අතර වැඩිම පැමිණිලි චෝදනා තරගපාදී සම්බන්ධයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට. මේ පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා. මම විෂයභාර අමාත්‍යවරයා හැටියට මට මේ ලිපිය මගේ අතට ලැබුණා. මට යම් කනගාටුවක් ඇති වුණා. මෙච්චර නීති අනපනත් සම්මත කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇතිවීම පිළිබඳ 2011 ලෝක කුසලානයේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා 2011 මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මම කරන ලද පැමිණිල්ල මම අද පොලිස් විශේෂ ඒකකයට මම ලබා දුන්නා. ලෝකේ පළවෙනි රට තරග පාවාදීමේ පනතක් හදපු රටක් හැටියට ලංකාවේ ඉතිහාසයට එක්ුණා. ඒකේ වගකීම මම ගත්ත මම අද ආඩම්බර වෙනවා. එවැනි පනතක් ඉදිරිපත් කිරීම පිළිබඳ මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා. මේ තරගාවලිය පරාජය වෙන්න සැකසහිත හේතු වන කාරණා. ඒ වගේම හිරු නාලිකාවේ 2017 සම්මුඛ සාකච්ඡාවකදී මම මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. මම ඒකට අවශ්‍ය CD පටියකුත් මම රහස් පොලිසියට දුන්නා. ඒ නිසා මට කියන්න තියෙන්නේ මම 2011 ලෝක කුසලානයට සහභාගී වුණා. මට කරන්න පුළුවන් දේ මම කරා. හැබැයි නීති සකස් කළ සියලු දේ කරලා ICC එක කියනවා තාම මේ පිළිබඳ රටේ අවධානය යොමු වෙලා නැහැ කියලා. ඒ නිසා තමයි මම පැහැදිලිව සඳහන් කළේ ජනතාවගේ අවධානය යොමු වෙන්න මේක නවත්තන්න තිත තියන්න ඕන නිසා තමයි මෙවැනි ප්‍රකාශයක් කරේ. අපි ඊට පස්සේ කතා නොකරෙමු. මේ පිළිබඳ මත නොකරෙමු. මම කනගාටු වෙනවා. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දිත් ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කළා තිබ්බා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ විමර්ශනය දැන් ආරම්භ කරලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට කට උත්තර ගන්න අදාළ පාර්ශවයන් ඉන්නේ. ඒ නිසා මේ සියලු පාර්ශවයන් මේකට සහාය බල කරන්න. මේක දේශපාලනය කරන්න එපා. මේ තරගාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු තොරතුරු ටික මම දීලා තියෙනවා. ආයේ වෙන කිසිම දෙයක් නැහැ. දවසේ පුවත විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ පරිවාර වනාන්තර කලාපයේ හෙලිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රේට් පෙත්සමට අදාළ තීන්දුව ජූලි මාස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළා. විල්පත්තුව අවට වනාන්තර විනාශය පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති වුණේ හිරු CIA හරහා ඒ පිළිබඳ හෙළිදරව් කිරීමත් සමගයි.
2015 වසරේ අප්‍රේල් මාස සිට හිරු CIA හරහා විල්පත්තුව අවට සිදු කර තිබූ මහා වන විනාශය පිළිබඳ අවස්ථා ගණනාවකදී වරින් වර හෙළි කළා. ඒ සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර සමාජ මාධ්‍යවලද විල්පත්තු වන විනාශය පිළිබඳව කතිකාවතක් ඇති වුණා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ මන්නාරම සිලාවතුර මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපය සුණු විසුණු කිරීම පිළිබඳව අධිකරණයට නඩුවක් ගොනු කළේ ඒ අතරතුරයි. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ ජනද්ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රීට් පෙත්සමට අදාළ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශ කරන බව නිවේදනය කළා. මෙම නඩුවට අදාළව 2018 වසරේ අගෝස්තු 28 වනදා තමන් විසින් ගොනු කරනු ලැබූ ලිඛිත දේශන තවදුරටත් අදාළ කරගන්නා ලෙස එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා. පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට කරුණු දක්වා තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් හෙළි පෙහෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල පරිසර හානියක් සිදුව ඇති බවයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබුණා. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ට්විටර් සහ ෆේස්බුක් සටහන් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත තවදුරටත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි. ලොව සියලු රටවල් COVID-19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත අප ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබාගෙන ඇතත් වෛරසය තවමත් ලෝකෙන් තුරන් වී නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ අනුව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිර යාමේ අවධානමක් පවතින බව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පණිවුඩයේ සඳහන්. එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 40 දෙනෙකු ඊයේ අලුතින් හඳුනා ගැනුණා. වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ ඉන්දියාවේ සිට පැමිණි 29 දෙනෙකු සහ ඇමරිකාවේ සිට පැමිණි 11 දෙනෙකු ඒ අතර සිටින බවයි. ඒ අනුව මෙරටදී හමු වූ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගියා. මේ වන විට ආසාදිතයන් 1548 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 432ක්. නාවික හමුදා සමාජිකයන් 898 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වූ අතර ඉන් 790 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 108ක්. මේ අතර ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් 45 දෙනෙකු වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ පස්වරුවේ යොමු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන උපදෙස් මත අදියර කිහිපයක් යටතේ සියලු පාසල් ආරම්භ කිරීමෙන් පසු දහම් පාසල් පවත්වාගෙන යාමට අනුමැතිය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 4,80,000කට ආසන්න වී තිබෙනවා. මේ වන විට ලොව රටවල් රැසකින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 93,කට අධිකයි. ගෙවුණු දිනය තුළදී COVID-19 ආසාදිතින් 1,62,994ක් ලොව පුරා වාර්තා වුණා. නව කොවිඩ් මරණ 5,465ක්ද ඊයේ වාර්තා වූ අතර ඉන් බහුතර පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වූයේ දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලයෙන්. නව පුද්ගල මරණ 1,364 වාර්තා වීමත් සමග බ්‍රසීලෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 52,771ක් දක්වා ඉහළ ගියා. ගෙවුණු දිනයේදී ලොව වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාවක්ද බ්‍රසීලෙන් වාර්තා වුණු අතර එම සංඛ්‍යාව දැක්ුණේ 40,131ක් ලෙසින්. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය නොසලකා රටේ ආර්ථිකය නගා සිටවීම අරමුණු කරගනිමින් ඉකුත් සතියේදී එරට සංචරණ සීමා ලිහිල් කෙරුණු අතර මේ වන විට රියෝ ද ජනේරෝ නුවර සිට කිලෝමීටර් 300ක් පමණ රට අභ්‍යන්තරයේ පිහිටි ගම්පින් වෙතද මාරාන්තික වෛරසය බලපෑම් එල්ල වී තිබෙනවා. පොදු ස්ථානයන්හිදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමටද බ්‍රසීල ජනපති ජයිර් බොල්සෙනාරෝ ඊයේ පියවර ගත්තා. මෙතර ලොව වැඩිම ආසාදිතින් සහ පුද්ගල මරණ වාර්තා වන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස්දී සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට සහභාගී වුණා. What happened for many years, there is nobody ever that ripped off the United States like China.
nobody. එහිදීද ජනාධීපතිවරයා සිය සෞඛ්‍ය ආරක්ෂාව තැකීමකට ලක් කර නොතිබූ අතර වැඩසටහනට සහභාගී වූ ආධාරකරුවන්ට මුහුණු ආවරණ බෙදා දීමට සංවිධායකයින් කටයුතු කර තිබුණද ආධාරකරුවන් මුහුණු ආවරණ පැළඳ සිටිනු දක්නට ලැබුණේ නැහැ. සමාජ දුරස්ථභාවය නොතකූ ආධාරකරුවන්ගේ හැසිරීම ජාත්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා. එවන් පසුබිමක ඇමරිකාවේ රෝගපාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆෝචි නිවේදනය කරන්නේ COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට ඉදිරි දින කිහිපය ඇමරිකානුවන්ට දැඩි තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇති බවයි. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් ගණන ලක්ෂ 24කට අධික අතර සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1,23,473ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට විශ්වාස කරන චීනයෙන් ඊයේ නව ආසාදිතින් 12 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 9 දෙනෙකු බීජිං නුවරින් හඳුනාගත් නව ආසාදිත පුකුරේ ආශ්‍රිතයන්. මේ අතර දෙවන රැල්ලක බලපෑමකට ජර්මනිය මුහුණ දීම හේතුවෙන් එරට ප්‍රාන්ත දෙක මුළුමනින්ම වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබුණා. ඒ ගුටෙස්ලෝහි මාංශ සැකසුම් කර්මාන්ත ශාලාවෙන් COVID-19 ආසාදිතින් 1500කට අධික සංඛ්‍යාවක් වාර්තා වීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම හේතුවෙන් COVID-19 ආසාදිත ලයිස්තුවේ සිව්වන ස්ථානයේ රැඳී සිටින අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනේදී ආසාදිතින් 15665ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,56,115ක් දක්වා ඉහළ ගියා. නව පුද්ගල මරණ 468ක් ඊයේ රටින් වාර්තා වූ අතර සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව දැක්වුණේ 8,359ක් ලෙසයි. COVID-19 ආසාදිතයින් දිනෙන් දින ඉහළ යන පසුබිමක එරට රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන් රැඳී සිටින අයුරු ඉමි. ඉන්දියාවේ අලුත විවාහ වූ යුවලක් මංගල උත්සවයක් නොපවත්වා එම මුදලින් COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකට ගිලන් ඇඳන් 50ක් ලබා දීමේ පුවතක් මුම්බයි නගරයෙන් වාර්තා වුණා. දිනෙන් දින ආසාදිතින් ඉහළ යන පසුබිමක වුවද සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදී ඉන්දියානුවන් විවිධ සංස්කෘතික උත්සව පවත්වන අයුරු එරට මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මේ අතර චිලි රාජ්‍ය රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි COVID-19 ආසාදිත මහලු පුද්ගලයෙකුට සිය අවසන් හෝරා කිහිපය පවුලේ ඥාතීන් සමග ගත කිරීමට රෝහල් පාලන අධිකාරිය මෙලෙස අවසර ලබා දී තිබුණා. රටේ සංවර්ධනය නැවත ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයටම ආණ්ඩු බලය හිමි විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ බින්කිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව මේ නීති රීති සකස් කරලා එතුමාට කරන වැඩ කොටස ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායමක්. ඒක UNP ප්‍රේමදාසට කරන්න බෑ ගිහිල්ලා. ප්‍රේමදාස ආවොත් ඒකේ අනිත් පැත්ත කරයි. එයාට පුළුවන් කියලා පටන් ගත්තේ. හැබැයි අන්තිමට යොදුනේ තරඟ කරලා. අද එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා. ඕනෑම දේශපාලන පක්ෂයක් වේවා ඕනෑම දෙයක් කැඩුනොත් ආයිත් ඒක රිපෙයාර් කිල්ලක් නැහැ. ඒක ප්‍රේමදාස මහත්තයත් එක්ක රිපෙයාර් කරන්නත් බෑ. එයා ගැන දන්න කට්ටිය. එතුමා ඉස්සෙල්ලා අපේ පැත්තෙන් ඉල්ලුවේ පළවෙනි පාර ගත්ත වැඩි ඡන්ද සංඛ්‍යාව දෙවෙනි පාර අඩු වුණා. තුන්වෙනි පාර ඊට අඩු වුණා. හතරවෙනි පාර වෙනකොට පැරදුනා. ඊට පස්සේ අතහැරලා දාලා කොළඹට ආවා. ඉතින් එහෙම දේශපාලන 나යකයෝ තමයි ඒ අය. පරාජයේදී හරියාකාර මුණ දෙන්න පුළුවන් කමක් නැතුව හැංගිලා හිටියා. මම හිතන්නේ අපේ ජනාධිපතිතුමාට කතා කරලා කියලා තිබුණා අඬ. එතුමා ගල්ව අඬන්න නැතුව ගිහලා තරඟ කරනවා ඉතින් කියලා. දේශපාලනය කරනවා කියලා. අද වෙනකොට කතෝලික ජනතාවට මේ පූජක නායක ඕනෑම ආගමක අපේ බෞද්ධයන් වේවා මහානායක හාමුදුරන්ට අපහාස කරොත් ඒකට දෙන්න දඬුවම දෙනවා ජනතාව. එහෙම කරන්න බෑ. ඉතින් ඒතුමාට අපහාස කරයින් පස්සේ මොකද තියෙන තත්ත්වය? ඉතින් එවන්නත් කවබෝධ කරගන්න නැති පක්ෂයක්. අද මොකද වෙලා තියෙන්නේ ඊළඟට? අපි දැන් එදා කතා කරනකොට දැන් කියනවා මහලුකට අපි තුලත් එක්ක අරවා කරනවා මේවා කරන්න යනවා කියලා. කරුණා කතාවක් කරපු එකක් ගැන ඒක වරාතා උනේ වැරදි විදිහට තමයි කියලා කරුණා කියන්නේ. කරුණා ආයුධ දුන්නේ කවුද කියලා එතුමා කිව්වේ නෑනේ. කරුණාට හා අනිත් අයට LTTට ආයුධ දුන්නේ කවුද? තමුන්වන්සේලාට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙමෙයි. ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්නද?
මේ විදියට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු උදවියගේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට කරුණම්මා කිය. රටේ අගමැතිවරයා ලෙස ජනතාවගේ දෙපතුල් ළඟට පැමිණ ප්‍රශ්න විසඳීමට තමන් කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. මේ වන විට රටේ ජනතාවට බොහොම අමාරුයි ජීවත් වෙන්න. මේ වගේ තත්ත්වයක් තුළ රජයේ වගකීම තමයි ජනතාවට සහන ටික ලබා දී. ඒ වගකීමෙන් ආණ්ඩුවට පැනලා යන්න බෑ. නමුත් අද අපේ රටේ තියෙන්නේ ප්‍රශ්න වලින් පැන යන ආණ්ඩුවක්. පස්වෙනිදාට සමගි ජන බලවේගයේ දිනනකොට ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකන් හැම පවුලකටම 20000 ගානේ ලබා දෙන්නට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. ලෝකයේ තෙල් මිල හොඳටම වැටිලා ආණ්ඩුව පිහිටවලා පැය 24න් තෙල් මිල අපි අපේ රටේ ජනතාවට අඩු කරනවා. තමුන්නාන්සලා වෙනුවෙන් කරන්නට තිබෙන උපරිම සේවාව උපරිම යුතුයකම අපි ඉෂ්ට කරනවා. පස්වෙනිදායින් පස්සේ මම නැවතත් වරක් අගමැතිවරයා හැටියට තමුන්නාන්සලාගේ දෙපතුල ළඟට ඇවිල්ලා ලබා දෙන්න තිබෙන පොදු ජන විසඳුම් ටික ලබා දෙන්නට අපි අප කැප වෙනවා. පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීම සහ මනාප ඡන්ද ගණන් කිරීමේ දිනය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ අතර මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම හේතුවෙන් නීති ක්‍රියාත්මක කිරීමේදී කොමිෂන් සභාව ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටිනවා. මහමැතිවරණයේ සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය සිකුරාදා නිකුත් කිරීමට නියමිතව තිබුණත් එය මෙතෙක් මුද්‍රණයට යවා නැහැ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ එම ගැසට් නිවේදනය නිකුත් නොකිරීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිර්දේශ කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ ගැටලුවක් උද්ගත ඇති බවයි. ගැසට් නිවේදනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවද පවසන සභාපතිවරයා මැතිවරණ රාජකාරී කටයුතු වලටද ඉන් බාධා එල්ල වී ඇති බව පෙන්වා දෙනවා. මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 50000කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මූණු ආවරණය අවශ්‍යයි. අත් පිරිසිදු තියාගන්න ඕනේ. මීටරේ දුර තියාගන්න. ඒක නිසා මේ ඡන්ද විමසීම නිලධාරීන්ටත් ඡන්දදායකයන්ටත් අපි හැමෝටමත් අභියෝගයක්. සමහර වෙලාවට අපට 7යි 4යි කියන එක 7යි 5 කරන්න වෙයිද? නැත්නම් ඡන්ද පොළවල් වල තියෙන ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1200 සීමාව තනි පොලිමට 900 කරන්න වෙයිද? ඒවා අපි තවමත් මේ පෙරහුරු තියලා සාකච්ඡා කරන් යනවා. අපි මේක ගණන් කරන්නේ පස්සෙන්දයි. අපි 8ට ගණන් කරනවද 8 ගණන් කරනවද කියන එක තාම තීරණයක් නැහැ. අපි දන්නවා අපට පක්ෂ කණ්ඩායම් ගන්න ප්‍රතිඵලය එදාම රැ වෙන කලින් කියා ගන්න පුළුවන්. මනාපත් එදාම මේ රැල්ලටම එක දිගට ගණන් කරනවද නැත්නම් මනාප ගණන් කරන එක අපි පස්සෙන්දට ගන්නවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේක්ෂකයන්ට තමන්ගේ අංකය සහ රුව නම ප්‍රසිද්ධ කරන්නේ කොහොමද? හොඳම දේ තමයි තමන්ගේ වාහනේ ඒකේ යාගේ කොඩියක් ගහන්න පුළුවන්. පොඩි ස්ටිකරයක් ගහන්නත් පුළුවන්. දේශපාලන පක්ෂ ඉල්ලලා තිනවා නායකයා එන රැස්වීමක් විශාල පිට්ටනියක තියෙනවනේ. ඒක 500ට වැඩි කරන්න අවසර දෙන්න. අපි ඒක ලියන්න බලනවා. මං හිතන්නේ මේ ඒක රඳාපවතින්නේ අනිල් ජාසිංහ මහත්තයාගේ අතේ. රැස්වීම භූමිය තුල ඕන දෙයක් සරසන්න පුළුවන්. හැබැයි රැස්වීම භූමියෙන් පිට ගහන්න බෑ කටවුට් තරව මේවා. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදත් මහා සංඝරත්නයේ සහ දේශපාලනඥයින්ගේ අප්‍රසාදය පළ වුණා. යම් පිරිසක් මේ රටේ මහා සංඝරත්නයට අවමන් කරනවා. තව පිරිසක් කාඩිනල්තුමාට අවමන් කරනවා. ඉතින් මේ වගේ දේශපාලඥයන් තවදුරටත් මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ නියැලීම රටක් හැටියට අපි අතිශය කනගාටුවට පත්විය යුතුයි. මෙවන් දේශපාලඥයන් මේ ශාස්ත්‍රයෙන් නිරපාහරින්නට ඔබට දැන් අවස්ථාව එළඹෙන මහමැතිවරණයේදී උදා වෙලා තියෙනවා. කාඩිනල්තුමා නායකත්වය දෙන්න කතෝලික ප්‍රජාවට වෙච්ච අසාධාරණය ගැන ඒ හිටපු රජයට චෝදනා එල්ල කරන එක ඒකේ වරදන්නේ. මොකද ඒ වෙච්ච තපසුකම
නිසා ඒ විනාශයට හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමති, නීතිය සාම ඇමති ඒගොල්ලෝ කියන්න ඕනේ. ඒකට විරුද්ධව අපි තර්ක විතර්ක කළා වැඩක් නෑ. කාදෙන උන්වහන්සේ ඉන්න වේදනාවේ තරම අපි දන්නවා. උන්වහන්සේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විශාල කනගාටුවකින් ඉන්න කෙනෙක්. තමන්ගේ කතෝලික ජනතාවට බෝම්බ ගැහුවාම ඒ නායකයෝ ඒවට විරුද්ධව කතා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඒ ආණ්ඩුව කරපු දෙයක් නෑ ඒ කතෝලික ජනතාව වෙනුවෙන්. බෞද්ධ ආගම මේ රටේ මූලික ආගම නොවේ කියන එක පිස්සෙක් දෙන්නෙක් වගේ වෙන්න නැති ඉන්නේ කියලා තමයි රටේ ඡන්දදායකයා හිතන් හිටියේ. දැන් බලන් ගියාම එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ මේ දෙකේම ඉන්නේ ඔළුව නරක් වෙච්ච අය. ඒක තමයි මේ ආගමික නායකයින්ට මේ ගරහන එකෙන් අපිට පේන්නේ. නැවත හරින් ප්‍රනාන්දු කියනවා කිසිම ආකාරයක ඔහු කියපු කාරණාව සම්බන්ධයෙන් කනගාටු වෙන්නේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස දැන් කරන්න ඕන කාරණාව තමයි හරින් ප්‍රනාන්දු ජාතික ලයිස්තුවේ മന്ത്രിවරයෙක් හැටියට කිසිම හේතුවක් මත පත් කරන්නේ නැහැ කියන පොරොන්දුව රට හමුවේ දෙන්නත් ඕනේ. වහාම සජිත් ක්‍රියාත්මක වෙන්න ඕනේ හරින් ප්‍රනාන්දු සමගි ජන බලවේගයෙන් අයින් කරන්න. මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ ආගමට ඉතාම පහත් විදිය අපහාස කරද්දී මංගල සමරවීරව හුරතල් කරපු සමගි ජන බලවේගය අද හරින් ප්‍රනාන්දු හුරතල් කරන්න හදනවා. 97 වතාවක් බුද්ධ්‍යංශ වාර්තා කොට තිබියදී හිතා මතාම හිටපු පාලකයෝ මෙය මගහැර තිබියදී හරින් ප්‍රනාන්දුලගේ තාත්තා උන්නහැව පල්ලියට යන එකෙන් වළක්වලා උන්නහැගේ ජීවිතය බේරගත්තා. අනිත් අහිංසකයන්ගේ ජීවිත බිලි දුන්නා. දැන් මේ හරින් ප්‍රනාන්දු කාදිනල්තුමන්ට ලේබල් ලලවනවා උන්වහන්සේ දේශපාලනය කරනවා කියලා. මේ හරින් ප්‍රනාන්දුලගේ ගරා වැටෙන කඩා වැටෙන පිරිහිච්ච දේශපාලනය තමයි මේ දොට් වෙන්නේ. මංගල සමරවීර මේ රටේ බෞද්ධ ආගම නැති කළා. බෞද්ධ ආගමට විරුද්ධව කතා කළා. තියෙන් එක යෝජනාව ගෙනියලා මේ රට පාවලා දෙන්න හදුවා. ඒකේ අනිත් එක තමයි මේ අරින්ලා. මේ පක්ෂයේ ඉන්නේ මේ වගේ පිස්සෝ. අරින්ලා පෙනී හිටින්නේ අසුද්ධ සන්දානය තුල. ඒ සන්දානය තුල තමයි පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ලෙච්ච සියලු දෙනා ඉන්නේ. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම අපේ ආගමික නායකයන්ට දෝෂාරෝපණය කරන්න එන්න එපා. තමුන්නාන්සලා ගෙවල් අපි වට කරනවා කතෝලික ජනතාව එක්ක ඇවිල්ලා. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ෆෙඩරල් පාලනයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු මාධ්‍යජාලයේ සහෝදර නාලිකාවක් වන சூரியன் FM-හි விருந்துகள் වැඩසටහන සමග එක්වෙමින්. தமிழ் மக்களுக்கு எவ்வாறான ஒரு அரசியல் தீர்வு கிடைக்க வேண்டும் என்பது உங்களின் நிலைப்பாடாக இருக்கிறது? என்னுடைய நிலைப்பாடு ஃபெடரலிசம் தான் எங்களுக்கு தேவையானது. இரண்டாவது தனிநாட்டுக்கும் அந்த ஒற்றை ஆட்சிக்கும் இடைப்பட்ட ஒரு இது ரெண்டு பேருக்கும் சிங்களாக்களுக்கும் நல்லது, எங்களுக்கும் நல்லது. அதில் எனக்கு சொல்கிறதுல ஒரு வெக்கமும் இல்லை. நான் சின்னன்லேருந்து அதான் சொல்லி கொண்டிருக்கிறேன். ඊටයි සමාගම සහ ඊට අනුබද්ධ ආයතන විසින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදල් තැන්පත් බහර ගැනීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව අවස්ථා කිහිපයකදීම පැහැර හැර ඇති බව අනාවරණ වුණා. ඒ ඊටයි සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ සිදු කළ සාක්ෂි විමසීමේදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි KMAN දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ දෙවතාවක් අධ්‍යක්ෂ ධුරය දරා ඇති අතර එම කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ලබා දුන් නිර්දේශවලට අනුව හෝ මූල්‍ය සමාගම් පනතේ විධිවිධාන යටතේ ETI ආයතනය හෝ ඊට අනුබද්ධ කිසිදු ආයතනයකට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කිසිත් ගෙන නොමැති බව කොමිසම දිගින් දිගටම කළ කරුණු විමසීම්වලදී අනාවරණ වුණා. මේ අවස්ථාවේදී ETI තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සඳුන් සේනාධිපති මහතා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියේ 2011 වර්ෂයේ ජනවාරි මාස 23 වනදා මූල්‍ය මණ්ඩල තීරණයට අනුව මහ බැංකුව මගින් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත්තාද යන්නයි. එහිදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. මේ අවස්ථාවේදී ETI සමාගමේ අධ්‍යක්ෂ ජීවක හිමල් ඉදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුලා නන්ද මහතා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇති බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ලේඛන පරීක්ෂා කර බැලීමට සතියක කාලයක් කොමිසමෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට ඉඩ දුන් කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ ලියකියවිලිවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන් ඉදිරියේ අවශ්‍ය ලේඛන පරීක්ෂා කර බලන ලෙසයි. මේ අතර මූල්‍ය සහ ලීසින් සමාගම්වල සිදුවන්නා වූ අක්‍රමිකතා සහ
නීති විරෝධී ක්‍රියා සොයාබලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව මහජන අදහස් හා යෝජනා හා පැමිණිලි බාර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 30 වනදාට පෙර මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට තැපැල් මගින් හෝ විද්‍යුත් තැපැල් මගින් දැනුම් දෙන ලෙස එම කමිටුවේ ප්‍රධානී ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ප්‍රකාශ කළා. මෙරට කොටින් මරා දැමීමේ තවත් ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි සාධාරණ සැකයක් මතුවන බවට පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් මෙම සැකය මතු කරන්නේ කොත්මලේ හෙල්බොඩ වතුයායේ කොටි දෙහෙනුවක සහ පැටවෙකු මද්දකට හසුවීමේ සිදුවීමත් සමගයි. ඊයේ පෙරවරුවේ කොත්මලේ හෙල්බොඩ වතුයායේ කොටි දෙහෙනුවක සහ පැටවෙකු මද්දකට හසුවී සිටිනු මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසක්. ඔවුන්ගේ දැනුම් දීමකට අනුව එම ස්ථානයට නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණියත් ඒ වන විටත් කොටි දෙහෙනුව මෙලොව හැරගොස් අවසන්. කෙසේ නමුත් කොටි පැටවා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරුවා. මෙම සිදුවීම මෙරටින් වාර්තා වූ තවත් කොටි මරණයක් ලෙස හුදකලා කළ හැක්කක් නොවේ. ඒ පසුගිය කාලය පුරාම විවිධ හේතුන් මත කොටි මියයාමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ බැවින්. ඒ අතරින් වඩාත්ම කතාබහට ලක් වූයේ මැයි මස 26 වැනිදා ලක්ෂපාන වාලමලේ වතුයායේ එළවලු වගා ගොවිපලක මද්දකට හසු වී දුර්ලභ ගණයේ කළු කොටියෙකු මියයාමේ සිද්ධියයි. එමෙන්ම අප්‍රේල් මස 19 වැනිදා මස්කෙලිය ගාඩ්මෝ වතුයායේ අටවා තිබූ මද්දකට හසු වී කොටි දෙහෙනුවක ජීවිතක්ෂයට පත් වුණා. මෙරට සිටින කොටි ගහණය සතුන් 700ත් 950ත් අතර වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. ඔවුන්ගෙන් කොටි 650ක් පමණ රක්ෂිත ආශ්‍රිතව ජීවත් වන අතර 150ක් පමණ පිරිසක් රක්ෂිතවලින් බැහැරව ජීවත් වනවා. කොටි විශේෂය 2009 අංක 22 දරන සත්ව තුරුලතා ආඥාපනතේ විශේෂ සත්වයෙකු ලෙස නම් කර තිබෙන්නේ ඔවුන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බැවිනුයි. ඊයේ කොත්මලේ හෙල්බොඩ වතුයායෙන් කොටි මරණයක් වාර්තා වන්නේ එබඳු දැඩි නීතිමය පසුබිමක්ද පවතින තත්වයක් තුළ වීම අවධානයට ලක් කළ යුතු කරුණක්. හෙල්බොඩ වතුයායේ කොටි දෙදෙනෙක් ඇත්තටම මදු දෙකකට අසු වී තිබෙන ශෝකජනක ප්‍රවෘත්ති සමාජගත වී තිබෙන. ඇත්තටම මේ ප්‍රශ්නය පිළිබඳව අපි දශක දෙකකට වැඩි කාලයක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ ආකාරවලින් කරුණු දැක්වීම් සිද්ධ කළා. මේ මදු ඉවත් කරන්න වනජීවි නිලධාරී මානව ශ්‍රමයෙන් කොහොමද මේක වියත් කරන්න කියන කාරණේ අපි මතක් කරලා දීලා තියෙනවා. අපි හිතන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ නොකළොත් ස්ථිර වශයෙන්ම අපිට සියලුම සතුන්ගේ හෙට දවසේ ඉතාම අඳුරු අඩියකට වැටෙන බව මතක් කරන්න ඕනේ. ඒ අනුව කොටි මරා දැමීම තවත් ජාවාරමක් දැයි සාධාරණ සැකයක් පවතින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. කඳුකරේ කොටි ඍජුවම මදු වලට හසු කර ගන්නවා. අහඹු විදියට කොටි අහු වෙනව නෙමෙයි මුංව ටාගට් කරලා මේ මදු ඇටවීම කරනවා. ඉතින් මේවා සංවිධානාත්මක වෙනවා. මේ වගේ සතෙක්ගේ අස්ති යනවා, හම යනවා, දත් නියවලට ඉල්ලුමක් තියෙනවා. මේ රටේත් තියෙනවා, මේ රටෙන් පිටත් තියෙනවා. මේවා ඔක්කොම වෙන්නේ නොඑක් ජාත්‍යන්තර මාෆියාවන් සම්බන්ධ වෙලා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් පීඩා විඳින ගම්වාසීන් පිරිසක් පිළිබඳ අපට රිදී මාලියද්ද සේරාන ප්‍රදේශයෙන් වාර්තා වුණා. අද රතු මිනිත්තුව වෙන්වන්නේ ඒ ජනතාව වෙනුවෙන්. මෙම ගල්කොරිය පිහිට ඇත්තේ මහියංගන රිදී මාලියද්ද සේරාන ප්‍රදේශයේ. විශාල භූමි ප්‍රමාණයක පිහිට ඇති මෙම ගල්කොරියේ අතුරු ගල්වලවල් 20ක් පමණ ව්‍යාපාරිකින් කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන යන්නේ ඊට මහියංගනය සහ රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත් බලපත්‍ර මතයි. කෙසේ වෙතත් කොන්දේසි උල්ලංඝනය කරමින් මෙහි ගල් කැඩීම සහ බෝර දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බෝර දැමීමේදී ඉවතට විසිවන ගල් කැබලි ජීවිත තර්ජන පවා ඇති කරන බවයි. බෙඩ්ෂීට් එකක්වත් ඇඳකටවත් දාලා තියන්න බෑ. කෝප්පයකින් තේ වතුර ටිකක් බොන්න බෑ. තනිකර ගල් කුණ. ඒ ගල් 3ක් 4ක් වගේ ආවා. මේ හරියම මේවා වුණා. ළමයිකට බිම සෙල්ලම් කරන්නත් නෑ. ඉතින් ඒ තරමට ගල් කුඩු. ඊට පස්සේ ඇඟ කසනවා. ඒ ළමයි ඇඟ කහන් මේවා කරනවා. අපිට ඩීන් ගන්න සද්දයක් ආවා. ඊට පස්සේ කාමරේ කුඩු වුණා. අපි ඔක්කොම බය වුණා. අපිට උන දෙයක් හිතා ගන්න බැරි වුණා. ඒ කාමරේ තාමත් ඔය විදිහටම තියෙනවා. ළමයා ලිම තියාගෙන නිදාගෙන ළමයාගේ සතෙක් කාලා දැන් අයංගනේ ඉස්පිතාල නතර කරලා තියෙනවා. දූවිල්ල සහ ගල්කුඩු ප්‍රදේශය පුරා නිරන්තරයෙන් පැතිරී තිබීම හේතුවෙන්
තමන් දීර්ඝකාලීන ශ්වසන ආබාධවලට ගොදුරු වී ඇති බව ජනතාව පවසනවා. නිවාසවලට දැඩි හානි සිදුවනවා මෙන්ම ප්‍රදේශවාසීන් ජල ගැටලුවකටද මුහුණ දී සිටිනවා. බෝර දානකොට මිනිසුන්ට කියනවලු බෝර දානවා කියලා. ගේ ඇතුළට ආව බේරෙන්න පුළුවන්ද බලන්නකෝ. මේ නෙට් එක ඉරාගෙන ඇවිල්ලා කිලෝ 5ක් විතර තියෙනවනේ මේ. කළු ගලක් නෙමෙයි. මේකත් ඇවිල්ලා වැදුනොත් සාමාන්‍ය මිනිසෙකුට මොනවා වෙයි? හරියට අලියෙකුට හරියට වැදුනත් අලියා ඉවරයි. මේකෙන් තමයි මිනිස්සු අතර බනේ වකුගඩු අමාරුව හැදෙනවා කියලා ඊට පස්සේ බොරුවට නිකන් හොස්පිටල් ගාන යන එකට වඩා නවත්ත ගත්තා නම් මේ මොඩ ඇතුළේ මේ දිලා තියෙන්නේ නේ. ඕන් බලධාරීන් දැනුවත් කළද තවමත් නිසි විසඳුම් නොලැබුණු බව ප්‍රදේශවාසීන්ගේ චෝදනාවයි. සභාපතිතුමාගේ තමයි ගල්වල. මධ්‍යම පරිසර අධිකාරියෝ ප්‍රාදේශීය කම්මර හැමතැනම උද්ඝෝෂණ කරලා තියෙනවා කටයුතු කරලා තියෙනවා. නමුත් අද වෙනකල් ඒ නිලධාරි මේ ඇවිල්ලා පරිස්සම පවත්වලා යනවා විතරයි වැඩක් කෙරෙන්නෙම නෑ ගමට. 10 දිනක්ගේ විතර ගල්වල බල තියෙනවා. ඒ වගේම අපිට ගොඩක් බාධායිනේ. අපිට ජීවත් වෙන්න ඕනේ. අපිට මේ ළමයි රැක ගන්න ඕනේ. ඒක නිසා අපි කියන්නේ අපිට මේව නතර කරලා දෙන්න. අහසින් වැටෙන කළුගල් නිසා ජීවිත උගසට තබන්නට සිදුව ඇති මේ මිනිසුන්ට නිසි විසඳුමක් ලැබෙනතුරු රතු මිනිත්තුව අවධානයෙන්. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පක රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ වෙන්වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. මදම්පේ දංකොටුව මාර්ගයේ නාත්තණ්ඩිය දෙසට පස් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හැමිල්ටන් ඇලට පෙරළී යාමෙන් ඊයේ අනතුරට ලක් වුණා. අනතුරින් සුළුතුවල් ලැබූ ටිපර් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා මාර්ගවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගින්තොට ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම ජීවිතාක්ෂයට පත් වුණා. පොළොන්නරුව සෙවණපිටිය ඉසෙඩ්ඩි ඇලෙහි පාවෙමින් තිබූ 73 හැවිරිදි කාන්තා මල සිරුරක් වැලිකන්ද පොලිසිය අද උදෑසන සොයා ගත්තා. මින්නේරිය යෝධැලේ සිටි අඩි 8ක් පමණ දිග කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන වනජීවි නිලධාරීන්ට බහර දී තිබෙනවා. कुमारैया तिला फोटो यार कुमारैया तिला फोटो ए कुमारैया दाल फोटो अबे कौन सा कर ले ए हरी हरी රඹුක්කන වැලිගමුව ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි සිටින කාන්තාවකගේ පවුම් එකහමාරක් පමණ වටිනා රත්රන් මාලය කඩා පලා යන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. මුලතු පුදුකුඩිරිපු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන කබාල නැමැති කල්ලියක සමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊ අත්අඩංගුවටගෙන පුදුකුඩිරිපු පොලිසිය වෙත බහර දී තිබෙනවා. රටවටා හිරු. දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳවයි. දේශසහගත ප්‍රකාශයන් සහ රාජ්‍ය පාලනය විවේචනය කරමින් උතුරු කොරියාවට එරෙහිව දකුණු කොරියාව දේශ සීමා හරහා අත්පත්‍රිකා බෙදාහැරිය බව කියන සිදුවීම මුල් කරගනිමින් දෙරට අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබෙනවා. කෙසේ වෙතත් දකුණු කොරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග නොගැනීමට උතුරු කොරියානු නායක කිම් ජොං උන් තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා.
නමුත් දකුණු කොරියාව සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශන අන්තර්ගත නිවේදන දේශ සීමාවේ ස්ථාපිත ශබ්ද විකාශන යන්ත්‍ර මගින් තවදුරටත් ප්‍රචාරණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා. මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපංක 7.4ක ප්‍රබල භූකම්පනයක් හටගත්තා. දෙදහස් 20 ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහාය ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ බව ඇමරිකාවේ හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අනාවරණ කළේ අද එළිදැක්වූ සිය කෘතිය හරහායි. ඉන්දියාවේ උත්තරකන්නී ඉන්දු චීන දේශසීමා ආශ්‍රිත ප්‍රදේශයක ඉදිකර තිබූ යකඩ පාලමක් මතින් ගමන්ගත් ට්‍රක් රථයක් පාලමත් සමග කඩා වැටෙන අයුරු ඉන්දිය මාධ්‍ය මෙලෙස වාර්තා කළා. අනතුරට ලක් වූ ට්‍රක් රථයේ ගමන්ගත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔබ වටා හිරු සමගින් සමගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුමැතිය දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු සවස 6:55ට. සුබ දවසක්.